අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරනු ලබන මාසික ප්‍රසිද්ධ දේශන මාලාවෙහි තවත් එක් සුවිශේෂී දේශනයක් සඳහායි මාර්ගගත ක්‍රමය ඔස්සේ අප අද සම්බන්ධ වන්නේ. අද දින දේශනය සඳහා අපගේ ඇරයුම් පිළිගෙන අප හා සම්බන්ධ වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යනාංශයේ අධිනාංශ ප්‍රධාන ආචාර්ය සුනිල් රාජනීති මහතායි. එතුමාවත් ඉමහත් ගෞරවයෙන් යුතුව පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය වෙනුවෙන් මෙහිදී පිළිගනු ලබනවා. අදින දේශකතුමන් පිළිබඳ වචන ස්වල්පයක් ඔබ හමුවේ දක්වනවා නම් ජර්මනිය හැම්බර්ග් විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ සිය දර්ශන සූරී උපාධිය ලබා ගන්නා ඔහු අපරාධ විමර්ශනය, අපරාධ හා තාක්ෂණය මෙන්ම සංසන්දනාත්මක අපරාධ විද්‍යාව වැනි විෂයන් සම්බන්ධව ස්වකීය අධ්‍යයනයන් සිදු කර ලබන අතරම අපරාධ පාලනය හා නිවාරණය, පරිගණක අපරාධ, අපරාධ කෙරෙහි බලපාන සංස්කෘතිකමය සාධක, පොලිස් මහජන සම්බන්ධතා සහ සයිබර් අපරාධ විද්‍යාව වැනි විශේෂ ක්ෂේත්‍ර සම්බන්ධව සිය දේශන සහ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබනවා. අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යනාංශයේ වත්මන් අධ්‍යනාංශ ප්‍රධානතුමන් ලෙසද කටයුතු කරනු ලබන්නේ ආචාර්ය සුනිල් රාජනීති මහතායි. අධ්‍යයන දේශනයේ මාතෘකාව වන්නේ පරිගණක අපරාධ පිළිබඳ හැඳින්වීමක් යන ප්‍රස්තුතයයි. අපරාධකාරී චර්යාවන් සඳහා පරිගණකය, අන්තර්ජාලය සහ ඩිජිටල් අවකාශය වැනි පැතිකඩයන් පෘතුලව හේතු සාධක වන සමයකයි අප මෙම කතිකාවතට මෙසේ එළඹෙන්නේ. එසේනම් වැඩි වේලා නොගෙන අද දින දේශනය සිදු කිරීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ආචාර්ය සුනිල් රාජනීති මහතාට. දේශනයේ අවසානයේදී ඔබට මතුවන ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් මෙහිදී සිහිපත් කර සිටිනවා. ආචාර්යතුමනි, ඔබ සන්ධ්‍යාවක් තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී මට මේ දේශනය කිරීම සම්බන්ධයෙන් ආරාධනා කිරීම පිළිබඳව පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමන්ටත් මේ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි මාතෘකාවක් සම්බන්ධයෙන් ඔබතුමන්ලා දැනුවත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම බොහොම සතුටු වෙනවා. එවැනි මාතෘකාවන් පිළිබඳ අපි නිරන්තරයෙන් කතා බහ නොකරන නිසා අපි අපරාධ පිළිබඳ එහෙම නැත්නම් වැරදි පිළිබඳව දන්නේ දිනදා සමාජ ජීවිතයේ පුද්ගලයන් හා පුරවැසියන් විදියට අපි අපරාධ යන මේ නිතරම කතා කරනවා. නමුත් අපරාධයක් පිළිබඳව කතා කරන්නට පෙර අපි පොදුවේ සැලකනු ලබන්නේ වැරදියන්. මේ වරදක් නීති මගට ඉදිරිපත් කරලා දුර ගමනක් ගියාට පස්සේ තමයි අපි අපරාධයක් විදියට සැලකන්නේ බොහෝ විට. නමුත් මේ පුද්ගලයාගේ එදිනදා ජීවිතයේ වැරදිකාරී හැසිරීම කාරණා ගණනාවක් ඔස්සේ අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම සමාජයට අහිතකර ආකාරයෙන්, හානිකර ආකාරයෙන් සිදුවන වැරදි අපි බොහෝ විට නීතියෙන් නිර්වචනය නොවුනත් අපි අපරාධ කොට සැලකනවා. නමුත් සුළු ගණේ ධර්මතා කඩා දැමීම අපරාධ විදියට අපි සැලකන්නේ නැහැ. ඒ නිසා අපි නීතිමය දෘෂ්ටි කෝණයකින් බලනකොට අපි කියනවා violation of the criminal law. අපරාධ නීතියේ උල්ලංඝනය කිරීම තමයි අපරාධයක් වෙන්නේ කියලා. එවැනි ගැඹුරු වපසරියක යන්නට කලින් අපි ඉදිරියේදී පැහැදිලි කරගනිමු විශේෂයෙන්ම මේ දෘශ්‍යමාන වැරදි, එහෙම නැත්නම් පියවියසින් දැකිය හැකි වැරදි, එහෙම නැත්නම් අපරාධ වගේ කොහොමද මේ අන්තර්ජාලය හරහා ඉගෙන ගන්නු ලබන, එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා කරනු ලබන අපරාධ අපි දෘශ්‍යමාන කරගන්නේ කියලා. නමුත් මේ පිළිබඳ දැනුම ලබන්නට කලින් මගේ යුතුකමක් වෙනවා තමුන්නාන්සේලාට මේ පරිගණක සම්බන්ධයෙන්, එහෙම නැත්නම් අන්තර්ජාලය සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ ඩිජිටල් අවකාශය සම්බන්ධයෙන් සිද්ධ කරන අපරාධවලට සම්බන්ධ විෂය ගණනාවක් තියෙනවා. මේ විෂය ගණනාවක එක්තරා පැතිකඩක් තමයි පරිගණක අපරාධ, එහෙම නැත්නම් සයිබර් ක්‍රයිම් කියලා කියන්නේ.
ඉතින් ඒ සඳහා පැහැදිලි කරන්න මම ඔබ වෙනුවෙන් සාධන ලද මෙහි තියෙන මේ තොරතුරු ඔබට අන්තර්ජාලය හරහා බලා ගන්නට පුළුවන්. විශේෂයෙන් මම මෙතනදී පෙන්වා දෙන්න හදන්නේ මේ අවස්ථාවේදී මේ පරිගණකයේ ආරම්භය සහ විකාශනය කෙටියි. මොකද 1940 දශකයට පෙර ඉඳලා මේ වර්ෂ 2010 2020 දක්වා මොන වගේ ගමන් මාර්ගයක පරිගණකයේ භෞතික తত্ত্বය පරිණාමය වුණාද කියලා. දැන් බලන්න 40ට ත්‍රිපිට යුගයේ පරිගණකයක මූලික හැඩරුව තියෙන අවස්ථාව ප්‍රාථමික අවස්ථාව මොනතරම් විශාල තත්ත්වයක තිබුණද කියලා. ඊළඟට 40 දශකයට එනකොට ඊළඟට 50 දශකයට එනකොට ඊළඟට 60 දශකයට එනකොට 70 දශකයට එනකොට 80 දශකයට එනකොට 90 දශකයට එනකොට 2000 දශකයට එනකොට මේ විදිහට ඇවිල්ලා 2010 වෙනකොට සහ 2020 වෙනකොට අපි පරිණාමයත් එක්ක මොන වගේ දුර ගමනක් ඇවිල්ලා තියෙනවද කියලා. මෙතනදී මේ පරිගණකය පිළිබඳව ආරම්භයේ ඉඳලා මේ දක්වා එනකොට පරිගණකය කොතරම් විශාල තත්ත්වයක ප්‍රමාණයෙන් විශාලව තිබිලා මේ 80 දශකයේ වෙනකොට ඒ කුඩා වෙන ආකාරය. ඒකට මෙහි අන්තර්ගතයේ ඇතිවෙන විවිධ වෙනස්කම් පිළිබඳව අපි ඉගෙන ගන්න ඕන. අතරම පරිගණක අපරාධ විද්‍යාව ඉගෙන ගන්න ඕන නම් මේ එහෙම නැත්නම් මේ පරිගණක අපරාධ පිළිබඳව විමර්ශනය කරනවා නම් ඒ PhDට අදාළව යනවා නම් මේ පිළිබඳ මේ ඓතිහාසික දැනුම යම් ප්‍රමාණයකින් තියෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ට අවශ්‍ය නොවුනත් මේ විශේෂයේ කටයුතු කරන අයට මේ සමග කියවෙන කතාන්දරය ඉතා විශාලයි. මේ 60 දශකයට වාගේ එනකොට ඔබට පේනවා පහලින් තියෙනවා කළු පාටට අකුරු වගේ. මෙන්න මේ අවධිය වෙනකොට අනවසරයෙන් පරිගණක වලට ඇතුළු වෙන්න උත්සාහ කරන යුගයක් ආවා. එතකොට මේ අන්තර්ජාල පහසුකම් නැහැ. පරිගණකයක මූලිකාංග පමණයි තිබෙන්නේ. එතකොට මෙන්න මේ මූලිකාංග තුලින් මේ පරිගණකයේ වල විශාලත්වය ක්‍රමයෙන් ගොඩා වෙලා එදිනදා ජීවිතයේ අවශ්‍යතාවයන්ගෙන් ඔබට ගිහිල්ලා ජාතික හා ජාත්‍යන්තර තලයට යන මට්ටමට එනකොට පරිගණකයේ ඉතාමත් කුඩා වෙනවා. ඊළඟට අපි බලමු මෙතනට ගිහිල්ලා මෙතෙන්දී අපි අදහස් කරන්නේ අර කියන පරිගණක අර කියන අතීතයේ විපරිණාමය වෙමින් ඉදිරියට එනකොට මේ පරිගණක පිළිබඳ හાર્ඩ්වෙයාර් කියලා කියන ශේෂ්ත්‍රයේ පරිගණක හදන හැටි පරිගණකයේ අතුලත තියෙන කොටස් පිළිබඳව ඇති වෙන දියුණුව ඒ ඉතා කුඩා ප්‍රමාණයට හැකිලෙන ආකාරය. දැන් මේ ප්‍රොසෙසර් එක කියලා කිව්වොත් මෙමරි කාඩ් එක කියලා කිව්වොත් ඒතොර හાર્ඩ් ඩිස්ක් එක කියලා කිව්වොත් මේ කියන මේ උපාංගයන් ඉතා විශාල තත්ත්වයේ ඉඳලා ඉතා කුඩා තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම මෙහි පහසුකම් එහි වපසරිය විශාල වෙනවා. මේ පිළිබඳ ගණනු ලබන විශේෂත්වයට කියනවා අපි කම්පියුටර් හાર્ඩ්වෙයාර් ඉංජිනේරිං. මේක හැම කෙනෙකුටම කරන්න බෑ. මේකට අදාළ කම් තියෙනවා අදාළ විභාග සමත් වෙන්න ඕන. ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ විශාල වශයෙන් මහා පරිමාණයේ පරිශ්‍රණ සිද්ධ වෙනවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. දැන් රටක් ගත්තාම ඒ රටේ හැම විශ්වවිද්‍යාලයකම මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් උගන්වන්නේ නැහැ. ඒ අවසරය තියෙන්නේ රටේ විශ්වවිද්‍යාල කිහිපෙක. මම දන්නා තරමින් හાર્ඩ්වෙයාර් ඉංජිනේරිං ලංකා විශ්වවිද්‍යාල තුල විශ්වවිද්‍යාල 3ක 4ක වගේ ප්‍රමාණයක තමයි උගන්වන්නේ. ඒ පිළිබඳ පාඨමාලා හදාරන්න උපාධි ඒ වගේම පශ්චාත් උපාධි හදාරන්න විශේෂ කුසලතාවයක් කියනවන වගේම විභාග සමත් වෙලා තියෙනවා. මේක විශාල විශේෂ ශේෂ්ත්‍රයක්. එතකොට මේ කම්පියුටර් සයන්ස් එක තමයි බොහෝ විට බැඳිලා තියෙන්නේ. අද ගත්තාම ලෝකේ ජාත්‍යන්තර වශයෙන් ගත්තම පළවෙනි පන්තියේ වෙළඳාම් බවට පත් වෙලා තියෙන කම්පියුටර් හાર્ඩ්වෙයාර්. උදාහරණ විදිහට ගත්තොත් අපි පරිගණක ගෙන්නුවට ලැප්ටොප් පරිගණක ගෙන්නුවට මේ ඉලෙක්ට්‍රොනික උපකරණ ලංකාවට ගෙන්නුවට මේ කියන කිසිම කොටසක් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ.
අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. විශේෂයෙන් මේ පිළිබඳ අයිතිය තියෙනවා. ඒ සමාගම් විසින් තමයි මේ පරිගණක සහයි උපහංග නිෂ්පාදනය කරන්නේ. ඒවා ජාත්‍යන්තර වෙළඳ නාම වලින් තියෙනවා. තමන්ගේ රටට අයිති වර්ගය මේක. ඒ සඳහා ඔන් බෝඩ් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේම නිෂ්පාදන කොටස් අමතර කොටස් 100ක් යොදාගෙන ඒගොල්ලන්ගේ පරිගණක නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ වගේම අමතර කොටස් වෙනත් රටවල නිෂ්පාදනය කරලා ගෙනල්ලා ඒ රටේ assemble කරනවා. මොකද මේ පරිගණකයේ hardware එක්ක තමයි අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් ඉදිරියේදී රඳා පවතින්නේ. මෙහි තියෙන අපිට බොහෝ විට අපේ වගේ රටක ආසියාතික රටක අපි මේ කොටස් ගෙනල්ලා එකලස් කරලා පරිගණක නිෂ්පාදනය කරනවා. දැන් චීනය වගේ රටක් මේ අමතර මේ කොටස් වශයෙන් ජාත්‍යන්තර වෙළඳාමේ දෙනවා. ඉතින් ඒගොල්ලෝ අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරව ගන්න පුළුවන්. එහෙම ගෙනල්ලා assemble කරනවා හැරුණාම branded computers නිෂ්පාදනය කිරීමේදී හැම රටකටම පුළුවන් කමක් නැහැ. ඇමරිකාව, ජර්මනිය, චීනය, ජපානය ඒගොල්ලන්ගේ රටවල් වලට අනන්‍යතා මේ රැඳෙන පරිදි වෙළඳ නාමයන්ගෙන් පරිගණක නිෂ්පාදනය කරනවා. මේ පරිගණක පිළිබඳ hardware engineering කියන ශාස්ත්‍රය ගැන මූලික දැනුමක් මාසතු වුණත් තියෙන සාමාන්‍ය දැනීමක්. මේ පිළිබඳ දැනුම අපට අවශ්‍ය වෙන්නේ. මොකද පරිගණක අපරාධ කියලා හරියට මේ පරිගණක අපරාධ පිළිබඳ ඉන්වෙස්ටිගේෂන් හෝ ඒ පිළිබඳ ක්‍රියාකාරකම් වලට යන්නට පෙර මේ මූලික බේසික් නොලෙජ් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා පරිගණක අපරාධ පිළිබඳ ගැඹුරු දැනුමක් ලබන්න. ඊළඟට අපිට වැදගත් වෙනවා software engineering කියන එක. computer software engineering කියන එක. මේ පිළිබඳ විශේෂයෙන්ම මේ පිළිබඳවත් එහෙමයි. software engineering හැම තැනකම හැම විශ්වවිද්‍යාලයකම උගන්වන්නේ නැහැ. ඒක විශේෂ ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගේ කාර්යභාරය hardware engineersලා ඒ වගේම software engineersලා ඒ කාර්යභාරය එකට යනවා. ඒතර මේ පිළිබඳ යරුණාම අද වෙනකොට software සාමාන්‍ය information technology ඉගෙන ගන්න ශිෂ්‍යයන් පවා නිපදවනවා. ඒ වගේම නමුත් software පිළිබඳ වෙළඳපොළ ගනිපුවාම ලෝකයේ ආදායම් විපරීමකින් විශාල තැනක තිබෙනවා. මොකද තරුණ පරපුර ඒ වගේම information technology වලට මේ ශාස්ත්‍රයේ ෘතිකත්වයක් දක්වන අය මේ පිළිබඳ විශාල පාඨමාලාවන් කරලා ඒ පාඨමාලාවන් ලබා ගන්නා දැනුම රටේ තමන්ගේ රටේ ඒ වගේම ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ගිහිල්ලා විකුණන්න පුළුවන්. පුද්ගලයාට මාකටබල් වටිනා ඒ කියන්නේ වෙළඳ ගුණයක් ලැබෙනවා වගේම ඒ පුද්ගලයා නිෂ්පාදනය කරන ඇප් එකක් ඒ වගේ උදාදයක් මිලියන ගානකට බිලියන ගානකට විකුණන්න පුළුවන් තත්ත්වයට අද ලෝකේ පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ software engineering පිළිබඳ විශාල දැනුම් පද්ධතියක් ලෝකයේ පුරා මේ වෙනකොට විසිරී පැතිරී ගිහිල්ලා තියෙනවා. ඉතින් එම නිසා මේ cyber criminal investigation එහෙම නැත්නම් cyber crime investigation පිළිබඳ යනකොට ඉගෙන ගන්නකොට අපිට අවශ්‍ය වෙනවා මේ පිළිබඳ බේසික් නොලෙජ් එකක්. එහෙම නැත්නම් මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. තමන්ගේ මේ ශාස්ත්‍රයට අදාළ දැනුම වැඩි දියුණු වෙන්න තමන්ට වඩා පහසුවක් ලැබෙනවා ඉදිරියේදී අපි කතා කරන පරිගණක අපරාධ පිළිබඳව අධ්‍යයනය කරන්න. එතකොට අපි තව ඉස්සරහට උදා කොටස් වලට කඩලා ඉගෙන ගන්න තේරුම් කරන්න යනවා මේ ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් වලදී අපි එහෙම නැත්නම් මේ forensic criminal investigation forensic computer crime investigation කියලා කියන පරිගණක සම්බන්ධයෙන් අපරාධ විමර්ශනය කරනකොට ඒකදී අපි කතා කරන ප්‍රධාන කාරණා දෙකක් තමයි hackers ගැන hacking ගැන ඊළඟට phishing ගැන ඒ වගේම අනවසරයෙන් ඇතුළු වීම unauthorized access කියන මේ කාරණා තුන ගැඹුරින් කතා කරනවා. මොකද මේ හරහා තමයි මේ දෘශ්‍යමාන නොවන එහෙම නැත්නම් පියවියසට නොපෙනෙන මේ ජාලයක් තුලට ගිහිල්ලා ඒ ජාලය තුල ඉඳගෙන කොහොමද පුද්ගලයන් වැරදි කරන්නේ කියන එක. ඉතින් ලෝකයේ අද නීතිගත software නිර්මාණය වෙනවා වගේම
නීතිගත නොවන ආකාරයට ලෝකයේ පුරා මේ හැකර්ස්ලා විසින් දියුණු කරන ලද දැනුම අර ජාත්‍යන්තර වෙළඳපළ අත්පත් කරගෙන ඉන්න සමාගම් අභිබව යන්නට තරංගයක් දෙනවා මේ හැකර්ස්ලා. එවැනි වෙළඳපොළ තුල අපි ඉන්නේ නිසා අපි ඉදිරියට ඒ ගැන කෙටි පැහැදිලි කිරීම කරනවා. දැන් මෙතනදී මම මේ කියන්නේ මේ කම්පියුටර් සයන්ස් කියනයි කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කියනයි. මොකද මේ ප්‍රෝග්‍රෑමින් කියන එකත් සයන්ස් කියන එකත් දෙකත් ඩිප්ලෝමා විශේෂ උපාධි පාඨමාලා විදියට මුල් කාලේ ඉඳලා ඉන්නවා. මොකද මේ දෙකෙන් එකින් එකට එරෙහිව යන්නේ නැහැ. එක දෙකට සමාන්තරව යන්නේ. මොකද පරිගණක පිළිබඳ විද්‍යාවේදී විශේෂයෙන් මේ අවශ්‍ය දැනුම ගණිතමය දැනුම ඒ අය විසින් සොයා ගන්නු ලබනවා. ඒ සොයා ගන්නා දැනුම මත තමයි බොහෝ විට මේ සොෆ්ට්වෙයාර් නිර්මාණයට එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් පිළිබඳ සිතුවිලි නිර්මාණ බිහි කරන්නේ. එහෙම නැත්නම් ඉනෝවේෂන් කියන අපේ නිර්මාණ වල නව සොයා ගැනීම ඇති කරගන්න උදව් කරගන්න. ඉතින් ඒ නිසා මේ පැත්ත පිළිබඳ මේ පැත්ත විශේෂයෙන්ම හැම කෙනෙකුටම අධ්‍යයනය කරන්න ලැබෙන දේශයක් නෙවෙයි. නමුත් මේ කියන දේශය පිළිබඳව සාමාන්‍ය හෝ දැනීමක් පරිගණක අපරාධ පිළිබඳ ඉගෙන ගන්න අයට අවශ්‍ය වෙනවා. ඊළඟට එනවා පස්වෙනි කාණ්ඩයට එනවා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන එක. දැන් අපි අයිති වෙන්නේ ඒ ගණයට. මොකද මේ තොරතුරු තාක්ෂණය තමන් කරන රැකියාවට, තමන් කරන විෂයට, තමන්ගේ වෙළඳාමට, තමන්ගේ ජන ජීවිතයේ අවශ්‍ය කරන ඕනෑම දෙයකට යොදාගත හැකියි. ඒ යොදාගෙන එහි සාර්ථකත්වය එහෙම නැත්නම් වෙළඳපොළ පිළිබඳව නම් වෙළඳපොළ ඉල්ලුම සැපයුම කෙරෙහි අවධානය යොමු කරලා ඒ සඳහා අවශ්‍ය නිර්මාණ කරන්න. එහෙම නැත්නම් ඒ තමන්ගේ ලාභය වැඩි කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ භාණ්ඩ හා සේවාවන් විකුණ ගන්න. මේ ආදී විවිධ පැතිකඩ ඔස්සේ විද්‍යාත්මක දැනුම ප්‍රයෝජනයට ගැනීමට මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි හරහා පුළුවන්කම ලැබෙනවා. තොරතුරු තාක්ෂණය කියලා කියනවා. තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න එක පිළිබඳව හිතුවම මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යාවන් විද්‍යාපීඨවල මානව ශාස්ත්‍ර විෂයන් වලට පුළුවන්. ඕනෑම විෂයකට පුළුවන්. මේ අනුව අපි කොටස් පහකට බෙදනවා පරිගණක විශේෂයේ hardware engineering, software engineering, ඊට පස්සේ programming, ඒකට science, ඊට පස්සේ මේ information technology මේ කියන areas පහ. එතකොට මේ areas පහෙන් අපි වැටෙන්නේ මෙන්න මේ information technology කියන විශේෂයෙන්. මොකද මම අපරාධ විද්‍යාවේ උපවිෂය ශාස්ත්‍රයක් විදියට තමයි cyber criminology කියන එක හඳුන්වන්නේ. ඒතකොට ඒ සඳහා යන ගමනේදී දැන් මම ඔබ අවතීර්ණය කරනවා මේ මුලින්ම ඉතිහාසයේ 60 දශකයේ ඉඳලා එනකොට මේ අපරාධ පිළිබඳව එහෙම නැත්නම් මේ අනවසරයෙන් පරිගණක වලට ඇතුළත් වෙලා හානි කරන ක්‍රියාවන් ගණනාවක් තියෙනවා. නමුත් ඒකෙන් ලෝක ප්‍රකට සිදුවීම් කිහිපයක් මම උදාහරණ විදියට ගෙන හර දක්වන්න කැමති එකක් විතර. මේ කොන කියන පොඩි ළමයා විසින් ලියන ලද මුල්ම වෛරස් එක. ඒ පොඩි ළමයා තමන්ගේ තාත්තා ඉංජිනේරුවරයෙක්. ඒ නිසා ඇමරිකාවේ ඔහු මම නිකන් කෙටි සාරාංශයක් ඔබට කියන්න වැඩි දීර්ඝ විස්තර කරන්න යන්නේ නැහැ. ඔබට පුළුවන්කම ලැබෙනවා අන්තර්ජාලයට ගිහිල්ලා මේ එල්කොන කියන වෛරසය පිළිබඳ විස්තර හොයාගන්න. දරුවට ගෙනල්ලා දෙනවා පොඩි ඩිස්කට් එකක් ගේම් එකක් විදියට ගේම් එකක් සේව් කරලා ඔවුන්ට ගේම් සෙල්ලම් කරන්න කියලා. මේ ගෙනල්ලා දෙන ෆ්ලොපි ඩිස්ක් එක අරගෙන දරුවා මේ ළමයා පාසල් ගියාම යාළුවෝ මේක ඉල්ලනවා. ඉල්ලපුවම ਉਹ පිටපත් කරලා දෙනවා. නමුත් ඔහුට ඒක කරදරයක් වෙනවා. ඒ කරදරයක් වීම නිසාම ඔහු මෙන්න මේ ලියලා තියෙන කොළපාටි කියන මේ වැකි ටික ලියලා යාළුවන්ට බෙදා හරිනවා. ඉතින් එන්නේ නිසා ඔහුගෙන් ආරම්භ වෙන 1990 ගණන් වල 92 වගේ පරිගණක වෛරස් වල මූලාරම්භය පටන් ගන්නවා. ඒතර වෛරස් පැත්තෙන් එක්තරා විද්‍යයකට අනුන්ට හානි කිරීමේ චේතනාවෙන් කරන ලද නිර්මාණයක් පිළිබඳව මීට එහා 80 ගණන් වලට පෙරට ගියපුවාම තවත් සිදුවීමක් හමු වෙනවා. නමුත් වඩා සිත් ගන්නා සුළු සිදුවීම තමයි මේක. ඒ නිසා
මෙතෙන් පටන් මේ ක්ලෝන කියන වෛරසය සම්බන්ධයෙන් ඉඳලා ඉදිරියට ඔබ හොයාගෙන ගියොත් ඔබට දැනේවි පරිගණක වෛරස් නිෂ්පාදනය මොනතරම් පුළුල් ලෙස ලෝකයේ ව්‍යාප්ත වෙනවද කියන්නේ. ඊළඟට මම හඳුන්වා දෙන්න කැමති මේ වගේම අපරාධ විද්‍යාවට එහෙම නැත්නම් පරිගණක අපරාධ විද්‍යාවට අදාළ වෙනකොට ඒ තනු ගණන් වල මේ කිරි මැකිනන් කියන පුද්ගලයා පිළිබඳ එංගලන්ත ජාතිකයෙක් එංගලන්තයේ ඉපදිලා මම ඕක ගැන විස්තර මෙතන පහලින් සඳහන් කරලා තියෙනවා. ඌට කුතුහලයක් තියෙනවා ළමා කාලේ ඉඳලම. මොකද මේ සිදුවීමත් අපිට අපරාධ සයිබර් අපරාධ පැත්තෙන් වැදගත් වන නිසා මම ගත්තේ වෙනත් ක්ෂේත්‍රවල තියෙන අයට ඒ සම්බන්ධයෙන් උදාහරණ විදියට සොයාගත හැකි අන්තර්ජාලයට ගිහින්. මෙතනදී මොහු අපිට වැදගත් වෙන්නේ මොහුට ළමා කාලේ ඔහුගේ පියා විසින් කියන ලද තොරතුරක් තියෙනවා මේ අන්තර් විශ්වයේ ඉඳලා යම්කිසි පුද්ගලයන් පිරිසක් ඇවිල්ලා ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයකට වැටිලා උන් ගලවා ගන්නවා. ගලවා ගන්න අය අතර මිය නොගිය කිහිප දෙනෙක් ඉන්නවා කියලා. මෙන්න මේ කිහිප දෙනා අඟවාගෙන හිටින්නේ 51 zone එකේද එහෙම නැත්නම් පෙන්ටගනේද එහෙම නැත්නම් හමුදා මූලස්ථානයේද නාවික හමුදා මූලස්ථානයේද ගුවන් හමුදා මූලස්ථානයේද මේ කියන කොතනකදෝ කියන එක බලන්න මොහුට අවශ්‍ය වුණා. ඒ සඳහා මොකද කරන්නේ පරිගණක පද්ධතියට ඇමරිකාවේ ඇතුල් වෙලා මොහු මේ හැම වයිට් හවුස් එක නාසා ආයතනය ගියා පෙන්ටගනේ ගුවන් හමුදා මූලස්ථානයේ නාවික හමුදා මූලස්ථානයේ මේ තියෙන පරිගණක සියල්ල තුලට මොහු යනවා. ගිහිල්ලා හොයලා බලනවා ඉන්නවද කියලා. නමුත් මොහු ඇත්තටම 2002 අත්දැක අවුරුදු 12ක කාලයක් නඩුව අහලා දෙකේදී උට 2002දී දඬුවම් ලැබෙනවා. එක්තරා පිටකදී ඔහුගෙන් අහනවා ඉන්වෙස්ටිගේෂන් කරන නිලධාරීන් ඇයි ඔබ මෙහෙම මේ වගේ වැරදි වැඩක් කළේ කියලා. ඔහු කියනවා මම හිතාමතා කළා නෙවෙයි මගේ තිබුණු කුතුහලය නිසා මට අවශ්‍ය වුණා මේ කියන පුද්ගලයන් සංගවා තියෙන්නේ කොහෙද කියලා හොයන්න. එතකොට අහනවා ඔබ ඔය ගමන යනකොට පෙන්ටගනේට නාසා ආයතනයේ ඒ ඩේටාබේස් එකට ජාලය තුලට ගිහිල්ලා ජාලය තුල ඔබ යනකොට ඔබට බාධක තිබෙන්නේ නැද්ද කියලා. ෆයර්වෝල් එහෙම නැත්නම් පාස්වර්ඩ් වෙනත් ආරක්ෂිත ක්‍රමවේදයන් ඔහු කියනවා නෑ කිසිවක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මට පහසු වුණා. නමුත් මම කිසිවකට හානි කළේ නැහැ කියලා. ඔය විදියට පසු කාලීන අවුරුදු 12කට හිරේ ගිහලා නිදාස් වෙන එක පිළිබඳ ඔබ කියවලා බලන්න දීර්ඝ කතාවක්. එතකොට එතනින් පස්සේ මම මේ පෙන්වන ඕගොල්ලෝ evaluation of the world cyber crime කියලා මේ ක්‍රමානුකූලව කොහොමද මේ percentage එක ඉදිරියට යන්නේ කියලා නිදාසේ කියවලා බලන්න ඕන. තරම් ඔබට අන්තර්ජාලයට ගියපුවාම බලන්න පුළුවන්. මුලින්ම පටන් ගන්න කලින් 97 වගේ පටන් ගත්තේ. මොකද 91 වෙනකොට තිබුණේ Pentium 1 2 3 කියන පරිගණක. දැන් උතනදී ඔබට මම විස්තර කළා වෛරස් එක නිෂ්පාදනය කරපු ළමයා එල්කෝන වෛරස් එක නිෂ්පාදනය කරනකොට ඒ තිබුණ Apple සමාගමේ Pentium 2 කියන වර්ගයේ පරිගණකයක්. එතකොට ඔබට මතකයට නගාගත්තොත් දැන් අපේ ජීවිත කාලෙත් අපි Pentium 1 2 පරිගණක පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒ තිබුණු මෙමරි කාඩ් එක, hard disk එක, processor එක, ඒ වගේ capacity එක කොහොමද කියලා නේ. එතකොට යන්නේ වගේ යුගයක එහෙම නානා එවැනි තත්ත්වයකදී අද තියෙන තත්ත්වය මොනතරම් බරපතලද කියලා. එතකොට මේ අනුව අපරාධවල නැගීම සහ ප්‍රවණතාවය පිළිබඳ ඔබට බලා ගන්න පුළුවන්. එතකොට මේ most common type of cyber crime කියන එකේදී මේ වර්ග ගණනාවක් කියනවා. මේක වයිකින් එක විස්තර කරන්න මට කාලය මදි වෙනවා. නමුත් ඔබ විස්තර කරලා බලන්න මේ කොහොමද කියලා ෆිෂින් කියන එක මම ඔයගොල්ලන්ට මුලදී කිව්වා අන්තර්ජාලයේ මාළු ගෑම කියන එක. පළවෙනි එක ලෝකයේ තියෙන தත්ත්වය. එතකොට non payment and කියන කැටගරි දෙවෙනි එක. මේ විදිහට මේ කැටගරි හතක් විතර තියෙනවා මේ හත පිළිබඳව කියලා බලන්න කොහොමද මේ ශේෂ්ඨවල අපරාධවල ප්‍රවණතාවය කියලා. හොඳයි. ඊළඟට මේ තත්ත්වයමයි සයිබර් ආරක්ෂාව පිළිබඳව 2019 වෙනකොට ලෝකයේ තත්ත්වය පිළිබඳව කියන්නේ ඒ කියන්නේ ආරක්ෂාවට ඇටැක් කරන ආකාරයන් පිළිබඳව මේ විස්තර කරන්නේ අපි ඉදිරියේදී වැඩිදුරට විස්තර කරනවා. දැන් මට අවශ්‍යයි දැන් අපි අද මේ කරන විග්‍රහයන් කරනකොට මෙතෙන්ද එනතේ අපි ආපු ගමන වචන වලින්
දැක්කොත් අන්තර්ජාලයට ගිහිල්ලා විකිපීඩියා විශ්වකෝෂයට එහෙම ගිහිල්ලා අපිට මුලින්ම හම් වෙන්නේ මේ කම්පියුටර් ක්‍රයිම් කියලා. 80 දශකයේ විතර වෙනකොට. ඊට පස්සේ කම්පියුටර් එකට අන්තර්ජාල පහසුකම් දුන්නට පස්සේ යොදන වචනේ තමයි ඉන්ටර්නෙට් ක්‍රයිම් කියලා. ඊට පස්සේ ඒක එක්කම යොදන ඔන්ලයින් ක්‍රයිම් කියලා. වචනේ වෙනස් වෙනවා. ඊට පස්සේ ජාතික හා ජාත්‍යන්තරව මේ ජාලකරණයට ලක් වෙලා ඉදිරියට යනකොට ඒක විස්තර කරනවා ඉන්ටර්නැෂනල් ක්‍රයිම් කියලා. ඊට පස්සේ ඒක ඊ ක්‍රයිම් කියලා එනවා. ඊළඟට හයිටෙක් ක්‍රයිම් කියලා කියනවා ඩිජිටල් ක්‍රයිම් කියලා. ඒක වකවාන වෙනවා. මොකද මේ ජාලකරණයේ විශ්වය වටා පුළුල් වෙන්න පැතිරෙන්න දැන් මුලදී සාමාන්‍ය විදියට ලබා දෙන සේවාවන් පස්සේදී සැටලයිට් තාක්ෂණය ඔස්සේ ඒ වගේම මුහුදුගත ෆයිබර් මාර්ග හරහා කේබල් හරහා මේ විදිහට මේ ජාතික හා ජාත්‍යන්තර විදියට මහ බලවතුන් කරා පවතින මේ සම්පත් ජාලය එහෙම නැත්නම් මේ පහසුකම් ජාත්‍යන්තර මහද්වීප පහ පුරා විචරනකොට බෙදා හරිනකොට මේ මට්ටමේ වචනය පවා වෙනස් වෙනවා. එතකොට යොදා ගන්න වයර් වල ඉඳලා සයිබර් ජාලය සඳහා යනකොට ඒ වචනේ ඒ අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ ගෝලීය අපරාධ විදියට. එතනින් පස්සේදී තමයි අපිට හමු වෙන්නේ 97 විතර වෙනකොට මේ සයිබර් ක්‍රයිම් කියලා මේ අපේ සයිබර් ක්‍රිමිනොලොජි කියන විෂය උපමාතෘකාවක් තිබුණා. මොකද අපි අපරාධ විද්‍යාව කියලා උගන්වන විෂයේ අපරාධකාරී චර්යාවන් අන්තර්ජාලය ඒ කියන්නේ මේ violation of the criminal law කියලා අපි සාමාන්‍ය ජන ජීවිතයේ කියන එක මෙතනදී භාවිතා වෙනවා මේ අන්තර්ජාලයේ සම්බන්ධයෙන් පවතින නීතිය උල්ලංඝනය කිරීමත් අපරාධයක් කියලා. දැන් ඇත්තටම ඒ தත්ත්වය ලෝකේ විවිධ රටවල් වල නීති පැනවෙනවා. ඇමරිකාව ගත්තම ප්‍රාන්ත වශයෙන් මේ නීති පැනවෙනවා. එංගලන්තයේ ඕස්ට්‍රේලියාව නෙදර්ලන්ත යුරෝපයේ සහ ස්කැන්ඩිනේවියානු රටවල් වල සම්මත වෙනවා. ඒ වගේම චීනය වගේ රටවල් ඒගොල්ලන් ටිකක් පතාගෙන නිසා ඒගොල්ලන් ජාත්‍යන්තර නීති පිළිගන්නේ නැති නිසා ඒ කාලේ එවැනි සංවර්ධනයක් තිබුණට අපිට දකින්න නැතිව ගියා. නමුත් අපිට පරිගණක පිළිබඳ අපරාධ පිළිබඳ පනත දෙන්නේ 2007 දී. අපිට ඒ වෙන තෙක් අපිටත් තිබුණේ පරිගණක අපරාධ පිළිබඳ පනතක්. එතකොට මේ පරිගණක අපරාධ සම්බන්ධයෙන් කරනු ලබන වැරදි අධිකරණයක් ඉදිරියේ මේ කියන නීතියට අනුව ඔප්පු කළ පසුව එය අපරාධයක් බවට පත් වෙනවා. නමුත් මෙතනදී අධිකරණයට ගිහිල්ලා අධිකරණමය ක්‍රියාමාර්ග අරගෙන ඒතුරු යන්නට කලින් මේ උතුරු වෙන පුද්ගලයන් ඉන්දිතයන් පිළිබඳ කතා කිරීමේදී එහි බරපතල උතුරු වෙන පරදේ බරපතල භාවය අනුව අපි අර සාමාන්‍ය ජීවිතයේ අපරාධ නීතියෙන් සමාන කරලා එහි බරපතලකම මනින්නට පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ක්‍රිමිනොලොජි වල සාඛාවක් විදිහට 97 ඉන්දියාව වගේ රටවල් වල තමයි මේක කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ විශේෂයෙන්ම ඇමරිකාව කතා කරන්න පටන් ගන්නවා. මේ විශේෂීත්වය ඩිවෙලොප් වෙලා යනවා. ඒක අද වෙනකොට අපි මේ 10 වෙනි කටේ සයිබර් ක්‍රිමිනොලොජි කියන විදිහට භාවිතා කරනවා. එතකොට දැන් අපි බලමු මේ පරිගණක අපරාධ වලට පෙළඹීමට එහෙම නැත්නම් පරිගණක අපරාධ වලට යන්න මුල් යුගයේ කවුද වඩා මේ රුචිකත්වයක් දැක්වේ කියලා. එහෙම නැත්නම් මේකට ඔටෝමැටිකලි කන්වර්ට් වෙයි කියන්නේ පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා. දැන් මම දැකලා තියෙනවා යුරෝපයේ ඉන්නකොට යුරෝපයේ හොස්ටල් වල ගොඩක් මේ කාන්තාවන් තරුණයින් තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා අවුරුදු 12 18 දී ජීවත් වෙන්නේ තනියම. විශ්වවිද්‍යාලයට යන කාලේ විශ්වවිද්‍යාලයට යනවා ඉගෙන ගන්නවා රස්සාවට ගියාම මේගොල්ලෝ වැඩිපුර කාලය මිඩංගු කරන්නේ හුදකලාවෙන්. මෙන්න මේ ඉන්න කාලය තුල මේගොල්ලන්ට ඉගේ සිතුවිලි ක්‍රියාත්මක මේකට අපි කියනවා සයිබර් සයිකොලොජි කියලා. අන්තර්ජාලය පිළිබඳ මනෝවිද්‍යාව කියලා. මොකද මේ පුද්ගලයාගේ මනස කුතුහලයෙන් පෙළෙනවා. විශේෂයෙන්ම මේ පෙන්ෂන් ගියපු අයගේ. මොකද පෙන්ෂන් යන ජනගහනය වැඩි වෙන්න ඒ අය හුදකලාව ජීවත් වෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම මේ තරුණ තරුණියන් දෙමව්පියන්ගේ අපි කියනෝනේ අපරාධ වැළැක්වීමේ නිම්වලු 1 2 3 කියලා පවුල කියන නිම්වලෙන් ගිලිහිලා ගිය හැටි එයා මේ සමාජයේ සමවයස් කණ්ඩායම් පාදලේ වෙලා අපි අධිර කීපයක් කරගෙන මේ සමවයස් කණ්ඩායමේ ජීවත් වෙන අවධිය වෙනකොට එක්ක උදකලාවේ ඉන්නවා එක්ක සමවයස් කණ්ඩායමත් එක්ක කල්ලි ගහනවා ඒ චර්යාවන් අනුගමනය කරනවා. උදකලා වෙන ඕනම මොහොතක ඒගොල්ලෝ පරිගණකයත් එක්ක තමයි ජීවත් වෙන්නේ.
මම ඒ කාලේ දැකලා තියෙනවා මම ඉඳ පෝස්ටල් එකේ විශාල ප්‍රමාණයක් දවල් කාලේ වැඩ යන්න නැත්නම් ඒගොල්ලෝ පරිගණකයත් එක්ක තමයි සියලුම කටයුතු කරන්නේ. අපාය සම්බන්ධතා බොහොම අඩුයි. සියල්ල පරිගණකයෙන් තමයි ගෙවීම් කරන්නේ. අද අපි මේ කරන දේවල්. මෙන්න මේ ගොඩක් වෙලාවට ප්‍රවණතාවය දක්වනවා තමන්ගේ පරිගණකයෙන් තමන්ට බාධකයක්. මොකද මේක ඉතාම හුදකලා ස්ථානයක්. කාමරයක් වතුර බෝතලයක් තමන්ගෙන් කියලා තොර ලොක් කරගෙන තමන්ට කිසි බාධාවක් නැහැ. එවැනි ඔබ ඉදිරියේදී අන්තර්ජාලය පරිශීලනය කළොත් ඔබට දැනෙවි මේ අයගේ චර්යාවන්ගේ ස්වභාවය කොහොමද මේ වගේ අය කොහොමද පරිගණක වැරදි වලට පෙළඹෙන්නේ කියලා අපි ඉස්සරහට තව පොඩ්ඩක් විස්තර කරමු. විශේෂයෙන්ම මේ පරිගණක ඉංජිනේරුවන්, සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා, ඒ වගේම සමාගම් වල වැඩ කරන සර්වර් බාලුව නෙට්වර්ක් ඇතුළත ඉන්න. එහෙම නැත්නම් ඒවයි රැකියාවන් කරලා විශ්‍රාම ගියාය. නාවික හමුදාව, ගුවන් හමුදාව, විවිධ රාජ්‍ය හා පෞද්ගලික සේවයේ විශ්‍රාම ලැබුවට පස්සේ මේගොල්ලෝ තනියට ජීවිත ගෙවන්නේ. උදකලාව ජීවත් වෙනවා. මේගොල්ලන්ගේ දැනුම තුලින් බලනවා පරිගණකය ඒගොල්ලන්ගේ සම්බන්ධතා සියල්ල හදා පවතින පරිගණකයත් එක්ක අන්තර්ජාලය. අනේ එවැනි අය මුල් කාලේ දැන් 98 වගේ කාලවල වල ජීවිත නැති කාලවල වල අපි බොහෝ විට දැක්කා. මේ අය එක්ක අන්තර්ජාලයේ සම්බන්ධතා පවත්වනකොට බොහෝ විට අපි මුලින් කියන හැකර්ස්ලා කියනවා. හැකර්ස්ලා ගත්තම කැටගරි 22ක් වගේ තියෙනවා. මේගොල්ලෝ මූලිකව හැකර්ස්ලා විදියට හිටියේ සමාගම් වල පඩි ලබන විධායක ශ්‍රේණියේ විශාල පඩි ලබන ඉංජිනේර්ස්ලා විදියට. ඒගොල්ලොන්ට අපි කියන සුදු කරපටිය මේ හැකර්ස්ලා කියලා. ඒගොල්ලෝ තමන්ගේ ජාලය වෙනුවෙන්, තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ගේ ආයතනය වෙනුවෙන් එහි අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරපුවා. නමුත් ඒ දැනුම ඒගොල්ලෝ වැරදි ආකාරයට ප්‍රයෝජනෙට අරගෙන නැහැ. ඉතින් මෙන්න මේ වගේ අය මුල් කාලේ පරිගණක වැරදි වලට සම්බන්ධ වෙන්න හේතු වුණා. මේ අයගේ පෙළඹවීම මත තමයි පසු කාලේ ඉන්නවා නීති රීති කොට නැගෙන්නේ. දැන් සමහර තරුණයෙක් ඉන්නවා පල්ලෙහාට ගියොත් ඕගොල්ලන්ට තේනවා මෙවැනි තරුණයන් බොහෝ විට යුරෝපීය රටවල් වල ඉන්නේ. අපේ ගෙවල් වල ලංකාවේ සංස්කෘතිය හා මේ සදාචාරය මේවත් එක්ක මෙවැනි හුදකලා වීමකට ඉඩක් නැහැ. නමුත් මම දැකලා තියෙනවා ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් වලට ගිහපුවාම යුරෝපයේ ඉති එයා පැය 24ම බොහෝ විට පරිගණකයත් එක්ක මෙවැනි තත්ත්වයට වතුර බෝතලයක් රෝෂන් එකක් ඔය වගේ දෙයක් ලැබුණොත් එයාට ප්‍රමාණවත්. එයා යාගේ ලෝකයේ තියෙනවා. ඒතකොට මෙන්න මේ වගේ අයකින් කොහොමද මේ පරිගණක සම්බන්ධ වැරදි වෙන්නේ? ඊට පස්සේ අනිත් කාරණේ තමයි මේ කුඩා දරුවන්ගේ පෙළඹවීම පරිගණක වලට මේ ළමා කාලේ. මොකද මුලින්ම ගේම් සෙල්ලම් කරනවා, ඊට පස්සේ කාටුන් බලනවා, ඊට පස්සේ ඒගොල්ලන්ට ගැලපෙන මට්ටමේ වීඩියෝ ඔය විදිහට කියලා පියවරෙන් පියවර මේගොල්ලන්ගේ මේ කුතුහලය අවුරුදු 10 12 වෙනකොට ගෙනල්ලා අපි කියනවා 13 ඉඳලා 13 19 කියනකම් බ්‍රේක් නැති වයස කියලා. පාවෙන මනසකින්. ඒ කියන්නේ ඕනම දෙයක් රාසය බීජය කුතුහලය වෙනුවෙන් ඒගොල්ලෝ ගන්න කෙනෙක්. ඒ වයසට එනකොට දෙමව්පියන්ගේ ගහණයෙන් මිදෙනවා. 13 ඉඳලා 19 දක්වා දෙමව්පියෝ කියන දේ නෙවෙයි කරන්නේ යාට අවශ්‍ය යාගේ මානසික සංතරපණය සඳහා. ඒ සඳහා වූ වෙළඳපොළ ලෝකයේම තියෙන ඉතා ඉහළ තැනක. මොකද ලාභය ඉතාමත් වැඩි. මේ සඳහා ළමයින් ගේම් සෙල්ලම් කරනවා නම්, එහෙම නැත්නම් කාටුන් බලනවා නම්, වීඩියෝස් බලනවා නම් ඒ සඳහා අවශ්‍ය වේගය, ගන්න පරිගණකයේ තුල තියෙන ශක්තිය, ඒ වගේම මේ සඳහා ගන්න වර්ණ ප්‍රමාණය වැඩි වෙනකොට මේ කියන පරිගණක ජාල සමාගම් වලට ලාභය වෙනවා. කිලෝබයිට් MB ප්‍රමාණය වැඩි වෙන්න ගන්න data ටික කැපිලා යනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තුල අපිට අද Zoom තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබන යුගයක් වුණාම අපි එදා කතා කරපු දේවල් එදා එහෙම නොවේ කියපු දේවල් අද අපිට හිතන්න වෙනවා මේ විදිහට ළමයින්ගේ මනස පිළිබඳව, චයිල්ඩ් සයිකොලොජි පිළිබඳව. කීලා කොහොමද? ඉතින් මේ විදිහට දැන් යනකොට මේ පළවෙනි රූපේ තියෙන නිකන් උදාහරණයක් විදිහට කියලා ඔබගේ සේප්ුවේ තියෙන මුදල් ටික අන්තර්ජාලයේ ඉතින් ගත්තම ලෝකේ ඕන තරම් උදාහරණ තියෙනවා. බ්‍රිතාන්‍ය මහරජිනක බැංකුවේ ඉඳලා ලෝකේ මහද්වීපික වශයෙන් ගත්තම ධනවත් රටවල් වල කොහොමද අන්තර්ජාලය හරහා හැකින් ෆිෂින් සහ වෙනත් උපාය උපක්‍රම මගින් කොහොමද තමන්ගේ ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය ගන්න, ශේෂයෙන් කොටසක් ගන්න, ඒ වගේම එවැනි වංචාවන් කරන්නේ කොහොමද කියන එක. ඒකට ඒ සම්බන්ධයෙන් ඇති වෙන රූපකථන ටිකක් තමයි ඔයගොල්ලෝ තියෙන්නේ. ඊළඟට මම කිව්වා මේ ජාලකරණය කියලා. මොකද පරිගණක නෙට්වර්කින් කියලා. ඒක පිළිබඳ ඉතා සංකීර්ණ, ඒක ඉංජිනේරු විද්‍යාව වගේම සංකීර්ණයි.
මේ නෙට්වර්ක් කියලා කිව්වම පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් දෙකක් හෝ තුනක් හතරක් ඒ වගේ තත්ත්වයකින් තමයි සම්බන්ධ කළේ රවුටර් එකක් කරා මේ විදිහට මුල් කාලේ. නමුත් ඔක අධියරෙන් අධියර 2 4 6 8 10 ඔය වගේ දහස් ගණන් ලක්ෂ ගණන් ගිහිල්ලා මිලියන ගණන් වලට ගිහිල්ලා අද අපි මෙන්න මේ කියන රූප සටහන තත්ත්වයට අන්තර් පෘථුවිය සම්පූර්ණ නෙට්වර්ක් කරලා තියෙනවා. ඒතකොට මේ නෙට්වර්ක් කරලා තියෙන එක සරල බව කියනකොට හරිට හැල්ලුයි වැරදි කරුවන් අල්ලාගෙන අග ඉඳලා මුලට යනවා. එහෙම නැත්නම් මුල ඉඳලා අගට යනවා. නමුත් මේ සංකීර්ණ ජාලකරණය ඉන්නේ යුරෝපය, ආසියා, ඇමරිකාව සමහර රටවල් වල අධිවේගයෙන් සිද්ධ වුණාට පස්සේ මේ සර්වර් බහුතරයක් අයිතිකරුවන් වෙන්නේ බහුජාතික සමාජ. එතකොට අපි අගමු ඉඳලා මුලට යන්න ගියොත් අපරාධයක් හොයාගෙන අපරාධ කරුවෙක් අල්ලන්න අපිට යම් කිසි ස්ථානයකදී අපි වගේ දුප්පත් රටවල් වලට යන්න බැරි වෙනවා. සීමාවකින් අපි හිර වෙනවා. ඒකට හේතු විදියට මම ඉදිරියේදී කියන දැන් බලන්න මේ වගේ ජාලයක් ගත්තම මේ 80 ගණන් වල 90 ගණන් වල තිබිච්ච ජාලය. බොහොම පහසුයි. අපේ පරිගණකයේ ලැප්ටොප් එක අපි සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට අපේ ලැප්ටොප් එකේ පරිගණකයේ තියෙනවා ෆයර්වෝල් තියෙනවා, පාස්වර්ඩ් තියෙනවා. අපි එතනින් ඊළඟ ටවර් එකට සම්බන්ධ වෙනවා. ටවර් එකකින් ඊළඟට ගිහලා ටෙලිකොම් එකට එතනින් මුහුදු මාර්ගයෙන් යන කේබල් වලට එහෙම නැත්නම් සැටලයිට් වලට සම්බන්ධ වෙලා යන සීමාවක් අපිට පැහැදිලි, සංකීර්ණ, සරලයි. ඒතර මෙන්න මේ කාලවල වල විශේෂයෙන්ම මේ උත් සේවාවන් වලට එහෙම නැත්නම් මේ පිළිබඳ ඉන්වෙස්ටිගේෂන් කරන අයට පහසුවක් තිබුණා. වරදකරුවන් හඳුනා ගන්න, වරදකරුවන් අත්දැකීම්කට ගන්න, ඒ වගේම වරදකරුවන් පිළිබඳ අධිකරණයේදී ඔප්පු කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි සපයා ගැනීම. නමුත් දැන් අද වෙනකොට ලෝකේ බලන්න මේ සිදුවෙන ඇටැක් ඒ කියන්නේ පරිගණක පින් තුල තියෙන පහර දීම් වලින් රියල් ටයිම් ඇටැක් කියලා කියනවා මෙන්න ගත්තාම කොයිතරම් සංකීර්ණද කියලා දැන් පරිගණකයක ජාලය තුල ඉඳගෙන ජාලය ඇතුළත ගිහිල්ලා තොරතුරු හොයාගෙන යන ක්‍රම සහ විදි තියෙනවා. ඒක ඔය හાર્ඩ්වෙයාර් ඉංජිනේර්ස්ලා, සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා, ඒ වගේම ප්‍රෝග්‍රෑමින් කරන අය මේ කියන අය ඔය දන්නවා. මම ප්‍රසිද්ධිය මේවා ගැන කතා නොකළ යුතුයි මොකද මම උනත් මේවා ගැන වැඩිපුර දන්නේ නැහැ. නමුත් ඉන් පරිබාහිරව ඒ තුලම එන පහර දීම් මගින් එන ක්‍රම තියෙනවා. ඒවා කියන්න හොඳ නැහැ. ඒවා පෞද්ගලිකව ගිහිල්ලා හඳුනා ගන්න බොහෝ විට කියනවා අපි රූපායන සංස්ථාවේ වෙබ්සයිට් එකට පහර දීලා කියලා. එහෙම නැත්නම් නාවික සංස්ථාවේ. මේ විදිහට අපේ ලංකාව ගත්තාම ලංකාවේ විවිධ ආයතන දෙපාර්තමේන්තු වලට මෙවැනි ඇටැක් එකක් සිද්ධ වෙලා කියලා කියනවා. ඉතින් ඒක කලේ කොහොමද? ඒව කරන්නේ කොහොමද කියන ඒවා ප්‍රසිද්ධිය කතා නොකළ යුතු දේවල්. එතකොට මේ සයිබර් ඇටැක් වල සාමාන්‍ය පද්ධතිය තුලින් ඇවිල්ලා මේ කරන පහර දීම් වලට එරෙහිව කටයුතු කිරීමට ලෝකේ දක්ෂම රටවල් 10 ප්‍රමුඛ ස්ථාන යනුව නම් කරලා තියෙනවා. දැන් ඇමරිකාව ගත්තොත් FBI එක, එංගලන්තය ගත්තොත් එහෙම ස්කොට්ලන්ඩ් යාඩ් එක, ඊශ්‍රායලය ගත්තොත් මොසාඩ් එක, ප්‍රංශය ගත්තොත් ඔප්පු සේවාවන්. ඒ වගේම ඩෙන්මාර්ක්, නෙදර්ලන්ත වගේ ගත්තා. මොකද ඒගොල්ලන්ගේ ජාලමය ප්‍රධාන රටවල් ටික නෙට්වර්ක් එකක් බවට පත් වෙලා ඒගොල්ලන් ඒ සඳහා උපාය උපක්‍රම යොදනවා. ඒක සාමාන්‍ය තත්ත්වයේ තියෙනව නෙවෙයි. දැන් මේ ඉදිරියේදී කියනවා සාමාන්‍ය මානව මිනිස් මොළයෙන් ක්‍රියාත්මක කරන තත්ත්වේ නෙවෙයි තියෙන්නේ. මිනිස් මොළයෙන් ඔබට කියපු කාර්ය භාරයක් තුළ ඉඳගෙන තමයි ඒගොල්ලන් වළක්වා ගන්න. ඒ වගේම මේ වළක්වා ගැනීමට යෑමේදී ඒගොල්ලන්ට එරෙහිව එන ප්‍රහාරයන්ගේ ප්‍රමාණයත් අතිවිශාලයි. මම ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් අපි අපේ ගෙදරක් පිළිබඳ ගනිමු. අපි ගෙදරක් පිළිබඳ ගත්තොත් අපේ ගෙදර ආරක්ෂාවට දැන් උතන අපි අලුතින් ඉදි කරන හවුසින් ස්කීම් වගේ ගත්තම මෙන්න මේ වගේ තමන්ගේ එලාම් සිස්ටම්, ඒ වගේම සිකියුරිටි සිස්ටම් මේ කියන සියල්ලක් තියෙනවා. සියල්ලක් ඇතුව හදන තට්ටු නිවාස හවුසින් කම්ප්ලෙක්ස් තියෙනවා. ඒව තුලින් අනතුරු ඇඟවීම් කරනවා. නිවාරණය කරගන්න එහෙම නැත්නම් වලකින්න කියලා දුන්නා. නමුත් මෙහෙම තිබුණත් මේ අතරින් එන්නට පුළුවන් ක්‍රම සහ විදි අද වෙනකොට තියෙනවා. ඒක සාමාන්‍ය අපේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන්, ප්‍රෝග්‍රෑමින් කරන අය, නෙට්වර්ක් පිළිබඳ දන්න අය දන්නවා. නමුත් මේ අපරාධකාරී චර්යාව පුරුදු පුහුණු නොකළොත් කරපු අය හැකර්ස්ලා විදියට හෝ එහෙම නැත්නම් අපි කියන්නේ අනවසරයෙන් ඇතුළු වන හැකියාවන් තියෙන පුද්ගලයන්ට හැර සාමාන්‍ය පරිගණක ශාස්ත්‍රයේ ඉන්න අය කරන්නේ නැහැ ඒක.
ඒගොල්ලන්ට එවැනි චේතනාවක් නැති නිසා ඒගොල්ලන්ගේ තමන්ගේ කාර්යභාරයෙන් ඔබට යන්නේ නැහැ. නමුත් අද මේ කියන පහසුකම් සියල්ල දීලා තියෙන ඉවසක වුණත් හවුසින් ස්කීම් එක වුණත් එහෙම නැත්නම් ආරක්ෂක හමුදා කැම්ප් එකක එහෙම නැත්නම් යලුම ආරක්ෂාවන් සපයලා තියෙන තැනක මීට ඔබට ගිය ආකාරයෙන් මේ සිකියුරිටි සිස්ටම් කඩාගෙන එන්න පුළුවන්කම තියෙනවා. උදාහරණ විදිහට උඩුතලයේ ගුණේ ඉඳ වැකුම් කිරීම. ඒවා සාමාන්‍ය අයට කරන්න බෑ. ඒවා ජාත්‍යන්තර රටවල් ජාත්‍යන්තර භූගෝලීය මේ කියන දක්ෂතාවයන් හැකියාවන් ප්‍රයෝජනයට ගෙන ඇමරිකාව එංගලන්තය යුරෝපානු රටවල් එවැනි හැකියාවන් තුලින් ඒ කාර්යයන් කරනවා. මේ දැන් අද වෙනකොට මොනතරම් මේ ඩිජිටල් ඉන්ටර්නෙට් නෙට්වර්ක් එක ලෝකයේ සංකීර්ණ වෙලාද කියන එක පෙන්වන්නේ. මේ වගේ රූප සටහනක අපේ ජන ජීවිතේට අපි ළඟ තියෙන හෑන්ඩ්ෆෝන් එක නම් අපි ඉන්න තැන. එතකොට මේ ජාලකරණය තුල ලෝකය තේරුම් ගත නොහැකි තරමට සංකීර්ණ වෙලා තියෙනවා. ඒතකොට මේ සංකීර්ණ ලෝකයක තමයි මම මගේ පෞද්ගලික ආරක්ෂාව, මම මගේ දරුවගේ පෞද්ගලික ආරක්ෂාව, මගේ දේපල පිළිබඳ ආරක්ෂාව, මගේ බැංකු ගිණුමේ ආරක්ෂාව මම සලසා ගන්න ඕනේ. මොකද මම ඔය කියන ඕනම කාරණාවක් සම්බන්ධයෙන් ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. මගේ දරුවා ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. මගේ බිරිඳ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. මගේ ආයතනයේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. මගේ රට ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි භෞතිකමය වශයෙන් ගියක් බින්දලිලා ගෙට ඇතුල් වෙලා පෙට්ටගම කඩලා පෙට්ටගමේ තියෙන සල්ලි ටික අරගෙන යන තරම් සරල තැනක නෙවෙයි රටක් විදියට පුජ්‍යලයක් විදියට අපි ඉන්නේ. මේ බලන්න ඊළඟ රූප සටහනට යනකොට ඒක ඊටත් වඩා සංකීර්ණ කරලා පෙන්නනවා. දැන් මේ හරියට එනකොට දැන් මෙතෙන්ට එනකොට මම කියන්නේ artificial intelligence and global network කියන එක. ඒ කියන්නේ કૃත්‍රිම බුද්ධිය. දැන් මේ කියන සංකීර්ණ අවස්ථාවට වෙනකොට මේ කියන සංකීර්ණ අවස්ථාවලට එනකොට මේ કૃත්‍රිම බුද්ධිය artificial intelligence කියන එක තුලින් තමයි ලෝකය මෙහෙවන්නේ. අපි සාමාන්‍යයෙන් අර යුරෝ එක 245යි ඩොලර් එක 202යි කියනවා වගේ මුදලේ ප්‍රමාණයට බුද්ධිමය අතින් හැකියාවන් අතින් අපි පස්සෙන් ඉන්නේ. මොකද ලෝකයේ ඒ තරම් දුර ගමනක් ගිහිල්ලා තියෙනවා මේ අන්තර්ජාල පාසුකම් මේගොල්ලන්ගේ වෙළඳපොළ ඒ වගේ මේගොල්ලන්ගේ ඩිජිටල් වෙළඳපොළ සම්බන්ධ. ඒ නිසා මේ මිනිසා වගේ වෙහෙසටපත් වෙන මිනිසුන් යොදාගෙන මිනිසුන්ගේ බුද්ධිය යොදාගෙන සර්වර් එකක් ඉස්සරහා වාඩි වෙලා බෑ ඉතියතරම වැඩ කරලා එහෙම නැත්නම් shift එකට මාරු කරලා ඒක මේ එන්නේ කවුද යන්නේ කවුද මගේ network එකට ආවේ කවුද ගියේ කවුද මේක දිහා බලාගෙන පියවැසින් ඉන්නවට වඩා බොහොම සරලයි මේ කියන artificial intelligence කියන්නේ කෘත්‍රිම බුද්ධිය. මේක රෝබෝ වෙන්න පුළුවන් ඒක වෙනත් ආගම ඒ යොදා ගැනීම සඳහා මානවයාගේ මානව හැකියාවන් ඒ තුලට අන්තර්ගත කරලා තියෙනවා. ඒක නිසා විහිද දැනෙන්නේ නැහැ, මහන්සිය දැනෙන්නේ නැහැ, කලකිරීමක් දැනෙන්නේ නැහැ, අනුකම්පාව හිතෙන්නේ නැහැ, දුක හිතෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් නැහැ. එයාට පැවරුණු කාර්යය එයා කරනවා. ඒතර මේ අතර අපරාධ කිරීම. එහෙම නැත්නම් දැන් ඉරානයේ තියෙන තොරතුරු ඒගොල්ලන්ගේ අවියවුද ඇමරිකාවට බලා ගන්න ඕන නම් ඒ සඳහා ඒගොල්ලන්ගේ කෘත්‍රිම බුද්ධිය ඒගොල්ලෝ කොහොමද අතුරන්නේ? චීනයේ තියෙන වෙළඳපොළ ඒගොල්ලන්ගේ ෂෙයා මාකට් එකේ ඒගොල්ලන්ගේ තියෙන රහසිගතතාවය ආයුධ පිළිබඳ අවශ්‍ය නම් ඒ ඇමරිකාව කොහොමද ඒ සඳහා මැදිහත් වෙන්නේ? මේක මේ සාමාන්‍යක බුද්ධිය නෙවෙයි. ඒ සඳහා වැඩි දියුණු කළ මානව බුද්ධිය තවත් තේරුම් ගත නොහැකි තත්ත්වයට වැඩි දියුණු කරන ලද මේ කෘත්‍රිම බුද්ධිය. සහ කෘත්‍රිම උපකරණ වලින්. එතකොට ඇමරිකාවයි ඊරානයයි අතර පැය 24 දැන් අපි ඒකට කියනවා සයිබර් වර් කියලා. අන්තර්ජාලය හරහා නිරන්තරයෙන් සිදුවන යුද්ධය. ඊට පස්සේ චීනයයි ඇමරිකාවයි අතර. ජපානයේ ඒ වගේම අනිකුත් බලන දේවා ඊශ්‍රායලයේ මුළු ලෝකෙම සම්බන්ධ වෙනවා. අර FBI. ඒතර මෙන්න මේගොල්ලන්ගේ හැකියාව හා දක්ෂතාවයන් තියෙන මිනිසුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරලා මේ කෘත්‍රිම බුද්ධිය තුලින් ස්ථානගත කරලා තියෙනවා. ඒක නිසා අන්තර් විශ්වයට යනවා නම් අගහරුට යනවා නම් දෙකතුරුට යනවා නම් මහද්වීප වල ඉඳගෙන නැව්වල තියෙන තාක්ෂණයේ මේ කෘත්‍රිම බුද්ධිය මොන සැටලයිට් වලින් ලබා ගන්නා වූ කෘත්‍රිම බුද්ධිය
පරිහරණය කිරීමෙන් ඒගොල්ලන්ට බාධකයකින් තොරව ඒගොල්ලන්ගේ ගමනාන්තයන් කරා ළඟා වෙන්න පුළුවන්. ඒකෝ ඒ සඳහා මේ ලෝක ජාලකරණයේ තියෙන මේ පහසුකම් පරිගණක දැනුම අද වෙනකොට භාවිතා කරනවා. මේක පහඬ නිෂ්පාදනයේදී වෙන්න පුළුවන්. හිරගෙදර අපරාධ යුක්ති පරිපාලන පද්ධතිය කියලා කිව්වම අපේ හිරගෙදරක අදි හිරකරුවන් පිළිබඳ අවම කරන්න නැහැ. ඒගොල්ලන් කැම බීම. මේ කියන අවස්ථාවන් මේ කියන ඕනෑම තැනකට අපිට මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එක එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය යොදා ගන්න පුළුවන්. ඒ කෘත්‍රිම බුද්ධිය කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ රෝබෝ කෙනෙක්ම කරන්න ඕන කියලා. නමුත් එවැනි කාර්යක්ෂමතාවයකින් යුතුව මිනිසුන්ට තමන්ගේ අතීතයේ දිහා බලලා අතීතයේ තියෙන ගැටලු හඳුනගෙන ඒ ගැටලු වලට විසඳුම් විදිහට වර්තමානයේ උත්තර සොයන්න පුළුවන්. විසඳුම් වලට එන්න පුළුවන්. ඒක අනාගතය සඳහා වැඩි දියුණු කරන්න පුළුවන්. අද මේ පිළිබඳ සාර්ථකත්වයේ දැකිය හැකි එකම ශ්‍රේෂ්ඨය පරිගණක අන්තර්ජාලය. ඒ නිසා ලෝකයේ ලාභය වැඩි කර ගැනීම ආදී මේ ප්‍රතිවලට යනවා. ඒ වගේම මෙහි අපරාධ පැත්තත් මීට වඩා වැඩි වේගයෙන් ලෝකේ පුරා ඊළඟට මේ මම ওই විස්තර කියාගෙන ඇවිල්ලා මේ කාරණාව කියන්න හැදුවේ මුල්ම කාලේ අන්තර්ජාලයේ එන්නට කලින් මේ පරිගණකයක් කළේ බොහොම සරල වැඩ හතරක්. දත්ත ඇතුළත් කිරීම ඉන්පුට්, දත්ත සංකලනය කිරීම ප්‍රොසෙස්, මතකයේ මෙමරි, දත්ත පිට කිරීම. ඒ කාලේ ඩිස්කට් එකක් ඇතුළට දානවා, දත්ත ඇතුළට දෙනවා. ඒක මේව කරලා සංකලනය කරලා මෙමරි කාඩ් එකේ තාවකාලික මෙමරි ඕපමන් මෙමරියට දානගෙන අපිට අවුට්පුට් එක print out එකක් හරි රාශියක් හරි ඔය දෙන්නේ. ඒ වගේ මූලික ටිකක් තමයි මුල් 60 80 90 දශකවල කළේ. නමුත් ඒක එතනින් ඔබට ගිහිල්ලා සිදු කරන කාලය මේ මම ඕගොල්ලන්ට පස්සේදී කිව්ව අන්තර්ජාල පහසුකම් ලැබුණා. ඊළඟට කම්පියුටර් ෆොරන්සික් ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් කියලා කියනවා. දැන් මේ පරිගණක වලින් අපරාධ කළාම ඒ කරන අය අල්ලන්න පුරුදු පුහුණු කරන විෂය තමයි මේ කම්පියුටර් ෆොරන්සික්. දැන් ඇත්තටම මෙහෙ ගත්තම ලංකාව ආසියා මහද්වීපයම මම දන්නා විදිහට ඊශ්‍රායලයේ එල්ලවි යුනිවර්සිටියේ පේපර් එකක් විදිහට උගන්වනවා. ඒ වුණාම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් යුනිවර්සිටියේ උගන්වනවා. නැත්නම් ඇමරිකාවේ සියලුම යුනිවර්සිටි වල මේක උගන්වනවා. ඉතින් මේ වගේ දැනුම අපේ තියෙන තරුණ තරුණියෝ අපේ ඔය හાર્ඩ්වෙයාර් ඉංජිනේරින්, සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඔය කියන විෂය ශාස්ත්‍රවල ඉඳපු අය පෞද්ගලිකව ලබාගෙන ඔවුන්ගේ තියෙන ශක්තිය වැඩි දියුණු කරගෙන නිර්මාණශීලීව හිතලා මතලා කරලා ගන්නවා හැරුණාම මම හිතන්නේ විදේශයේ පුහුණුවට ගිහිල්ලා පොලිස් දෙපාර්තමේන්තුව විවිධ හමුදාවල එහෙම අය තාතලොස්සක් තමයි මම හිතන්නේ ඉන්නේ ලංකාවේ. වැඩි දියුණු කළ මානව සම්පත් අපිට අඩුයි. නමුත් අපේ ඉදිරි අනාගතයේ අපිටත් අපේ රටවල් වල මේ දැනුම අපි ලබා දෙන්න වෙනවා. ඊළඟටම අපේ පනත ගැන කියනවා. පනත ගැන සාරාංශය මෙහෙමයි. දැන් පුද්ගල පනත 2007 සම්පාදනය කරන්නේ පනත යටතේ යම් විශාල යමක් සිද්ධ වෙනවා. ඒ අරුණාම තවත් අපේ රාජ්‍ය ආයතන ගණනාවක් තියෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒ අතර මේකේ සාමාන්‍ය අපි අපේ දඬ නීති සංග්‍රහය කියලා කියන අපරාධ සම්බන්ධයෙන් විග්‍රහ කරන අපරාධය විස්තර කරලා ඊට අදාළ දඬුවම් සහ දඩ ආදී පිළිබඳව විස්තර කරන ඒකේ ප්‍රධාන කැටගරි 4ක් තියෙනවා. පුද්ගලයාට එරෙහිව කරනු ලබන වැරදි, දේපල වලට එරෙහිව කරනු ලබන වැරදි, සමාජ පුද්ගලයාට එරෙහිව, දේපල වලට එරෙහිව, රජයට එරෙහිව සහ සමාජ සාරධර්ම වලට එරෙහිව කියන වර්ගීකරණයන් 4ක. ඕක පරිච්ඡේද 21ක් යටතේ දඬු නීති සංග්‍රහයේ 290 ගණක් වදන්ති වලින් උපකොටස් වලට කඩලා තියෙනවා. එතනදී මම කියන ප්‍රධාන උපකොටස් 4ට කැඩෙන ආකාරයට තමයි පරිගණක අපරාධ පිළිබඳ පනතත් අපේ සම්පාදනය කෙරිලා තියෙන්නේ. ඉතින් අපි එක්තරා සාර්ථක පියවරක් ලබලා තියෙනවා. තවත් ඉදිරියට අපිට යන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ශාස්ත්‍රීය පැත්ත ගත්තම ඔය ඩිජිටල් ෆොරන්සික් කියන පැත්ත ඉන්වෙස්ටිගේෂන් වලට අදාළව කොහොමද අපි අපරාධකරුවන් හඳුනාගන්නේ, අල්ලා ගන්න අපරාධකරුවන් පිළිබඳ සාක්ෂි එකතු කරන්නේ, ඒ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරලා විද්‍යාත්මක සාක්ෂි ඒවා හරහා කොහොමද වරදකරුවන්ට වරදි ස්වභාවය අනුව දඬුවම් දෙන්නේ කියන එක පිළිබඳව ඔය ඩිජිටල් ෆොරන්සික් පැත්තෙන් අපිට යම් ප්‍රමාණයක් ඉගෙන ගන්න වෙනවා. ඒ අරුණාම ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කියන්න ගත්තොත් මේ අනුවර ප්‍රධාන වර්ගීකරණය තුළට මම කිහිපයක් විතරක් දැපල්
සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්. මේ අනවසරයෙන් ඇතුළු වීම කියන එක 1960 ගණන් වල ආරම්භ වෙලා දිගටම ඒක ක්‍රමානුකූලව ලෝක පුරාම ඒ කියන්නේ අනවසරයෙන් ඇතුල් වෙලා අනුන්ට අයිති දෙයක් තමන් අත්පත් කර ගැනීම. ඒ කියන්නේ ගෙදරකට ජනේලෙන් සම්ප්‍රදායික අපරාධ වලදී ජනේලේ ගලවලා කඩලා එහෙම නැත්නම් වහලෙන් උළු අයින් කරලා බෑලා ගේ තියෙන වටිනා දේවල් අස්සම් මුතුමැණි ක්‍රිදී එහෙම නැත්නම් මොනවා හොදේ අරගෙන යනවා වගේ කිසිම අවසරයකින් තොරව ඇතුළු වීම. වෙලා එහි තියෙන දේවල් තමන්ගේ අයිතියේ සම්පතේට ගැනීම. ඉතින් ඒකත් පරිගණකයේ තුලින් සිද්ධ වෙන ප්‍රධාන පෙළේ අපරාධය. මම කිව්වා ෆිෂින් කියලා අන්තර්ජාලයේ මහලු බෑම කියලා. ඒ කියන්නේ තමන් ජාලයක් තුල ඉඳගෙන තමන්ගේ අනන්‍යතාවය අසුරගෙන වෙනත් කෙනෙකුගේ කිස්මකට ගිහිල්ලා වෙනස් ආකාරයකින් ඔහුට සතු දේ අනවසරයෙන් නීති විරෝධී ලෙස ලබා ගැනීම. හැකින් කියලා කිව්වම හැකින් ගැන මම ඔයගොල්ලන්ට කිව්වා වර්ගීකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒකේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මයික්‍රොසොෆ්ට් සමාගම වගේව තමන්ගේ මහද්වීපවල තමන්ගේ software පිළිබඳ හැක් කිරීම පිළිබඳව ඒකේ එහි තියෙන දුර්වලතාවයන් පිළිබඳව හොයාගැනීමද ඒගොල්ලන්ගේම හැකර්ස් වල යොදවලා තියෙනවා. සමහරලා තියෙනවා මට මතක හැටියට 60000ක් වගේ ප්‍රමාණයක් ලෝකේ පුරා ඒගොල්ලන්ගේ Office Windows මේවයි තියෙන weak points මොනවද කියලා බලන්න මහද්වීප වශයෙන් ඉඳගෙන හැක් කරලා ඒගොල්ලෝ බලනවා. බලලා අඩුපාඩු ඒගොල්ලන් විසින් හදනවා. මොකද හැකර්ස්ලා හරිම ප්‍රයෝජනවත් ඵලදායි පවතින මුදලට විකිනෙන දැනුමට වඩා ඔබට කියපු දැනුම නොමිලේ ජාත්‍යන්තර පරිගණක පරිහරණය කරන්නන්ට ලබා දෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් open source කියන පහසුකම. අපි Office package එක use කරන ඒ වෙනුවට ඒගොල්ලෝ නොමිලේ අන්තර්ජාලයෙන් අපිට පාගත කරගන්නවා. ඒකට මේ පහසුකම් අරතරන් sensitive විදිහට නැති වුණත් ඒ තුලින් අපේ එදිනෙදා කාර්යභාරයන් කරගන්න පුළුවන් මුදල් ගෙවීමකින් තොරව. ඒ විදිහට විශාල වපසරිය නීති විරෝධී කටයුතු කරන ප්‍රමාණයට සමාන්තර ආකාරයකින් පරිගණක දේශයේ අන්තර්ජාල දේශයේ ප්‍රගතිය වෙනුවෙන් මේ black hackers වගේ ගේ white hackers ලා credit card hackers ලා ඔය විදිහට කාණ්ඩ 22ක් තියෙනවා. ඒ අයට කැමති ඒරියාස් තෝරගෙන මේ පැතිවල වංචා අපරාධ කරනවා. ඒ වගේම ප්‍රගතිය වෙනුවෙන් වැඩ කරන අය ඉන්නවා. ඒ අය එක්ක සම්බන්ධතාව පවත්වන අය බොහෝ දේවල් වැරදි කරන අය. උදාහරණයක් විදිහට මත්ද්‍රව්‍ය වෙළඳාම් යෙදෙන අය මේ මත්ද්‍රව්‍ය පිළිබඳ. ඒ වගේම modern crime කියලා කියනවා human trafficking, human body parts trafficking, ඒ වගේම genocide එතනින් කියපුවාම තව ජනතාවක් තියෙන 6ක් වගේ ප්‍රමාණයක්. ඒවා සම්බන්ධයෙන් සම්පූර්ණ අන්තර්ජාලය ආරාධිත වෙනවා. ඒ සඳහා පුරුදු පුහුණුවන් ලැබුව හැකර්ස්ලා ඉන්නවා. ඉතින් මේ පැත්ත විශාල ශේෂ්ත්‍රයක්. ඔබට පුළුවන් ඒ පිළිබඳව දැනුම ලබන්න. ඊළඟට මෘදුකාංග ගැන මම කිව්වා. මෘදුකාංග වෙළඳපොළ තරුණයන් මෘදුකාංග නිපදවීම සඳහා පුරුදු පුහුණු වෙනවා නම් ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න අවශ්‍ය දැනුම අන්තර්ජාලයේ තියෙනවා. ඒ අයට පෞද්ගලිකව විශාල ධනයක් උපයන්න පුළුවන්. මම උදාහරණ විදිහට කියුවේ නෑ. ලංකාව මම හිතන්නේ software අපනයනය කිරීම තුලින් සමහර සමාගම් විශාල ලාභයක් ලබනවා මේ සමයේ. ඉතින් ඒ වගේ ප්‍රතිවල අධ්‍යාපනය ලැබීම ගොඩක් හොඳයි. ඒ වගේම මේ පැත්තෙන් සිද්ධ වෙන හොරකම් අපරාධයක් විදිහට මේ විදිහට විස්තර කරන්න වෙලාවක් නෑ. එක දේශනයකදී ඊළඟට අපිට පේනවා වර්තමාන තත්ත්වයේ මේ කොහොමද බිලියන් per day global cyber crime damage කොහොමද කියලා නේ. එතකොට මිලියන් per hours පැයකට කොච්චරද? විනාඩියකට කොච්චරද? තත්පර ගානකට කොච්චරද නේ? ඩොලර්ස් වලින්. මේ වගේ තත්ත්වයක් ලෝකේ තියෙනවා. මහද්වීපික වශයෙන්, ගෝලීය වශයෙන් ඇමරිකාවේ කොහොමද? එමිරේට්ස් වල, ආසියා පැසිෆික් වල කොහොමද කියන එක විස්තර කරලා තියෙනවා. ඊළඟට මේ හැරස්මන්ට් කියන එක තරම් ගොඩක් අද මතභේදයට සුදු දෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන්, පුද්ගලයන් සම්බන්ධයෙන් බ්ලැක්මේල් කරලා එහෙම නැත්නම් තර්ජනය කරලා ඒ අපේ රටේ පහසුවෙන් දැනට ඉන්වෙස්ටිගේෂන් කරන දේශ වෙලා තියෙනවා. ඔබට පුළුවන් කියවන්න. ඊළඟට මේ වෛරස් පිළිබඳව මම කැමති පොඩි මේ එකක් කරන පරිගණක වෛරස් නිපදවීම
ඒ වගේම වෛරස් වලට ගොදුරු වීමේ තත්ත්වය මගේ කාලය ඉවරයි. මේ විදිහට මම ඔබට මේ දීර්ඝ විස්තරයක් කළා. මෙහෙම ස්තුතියි ආචාර්යතුමනි. එම කතිකාවත සම්බන්ධව ඔබට ගැටලු ඇතනම් මේ සඳහායි දැන් කාලය වෙන් වී තිබෙන්නේ. ආචාර්යතුමනි මට කෙටි පැහැදිලි කර ගැනීමක් තිබෙනවා මේ අවස්ථාවේදී කරගන්න. වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාව මේ කියන පරිගණක අපරාධ කියන මේ ක්ෂේත්‍රයේ සිදුවන අපරාධ මැඩලීම සම්බන්ධව ගත්තාම කොයි වගේ ස්ථානයකද සිටින්නේ? කියන්නේ ලෝකේ අනෙකුත් රටවල් එක්ක සාපේක්ෂව බලනකොට කියන්නේ සාර්ථක කියන්නේ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනකද ඉන්නේ? කෙටි පිළිතුරක් තමයි බෑ කියන එක. මොකද අපි ඇත්තටම මම හිතන්නේ අපේ පුරුදු පුහුණු කළ නිලධාරීන් නිසා ප්‍රමාණයක් ඉන්නේ ලංකාවේ. ඉතින් අපේ පොලිස් ස්ථාන 496ක් වගේ තියෙනවා. නමුත් ස්ථාන වශයෙන් ගත්තාම මම හිතන්නේ ඔබ ළඟම තියෙන පොලිසියට ගියොත් ඔබට පැමිණිල්ලක් දාන්නවත් අවබෝධය තියෙන නිලධාරියෙක් හමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔය ලිංගික දැන් අපේ ඔන්ලයින් පොනෝග්‍රැෆි කියන එක සම්බන්ධයෙන් ඒක අවස්ථා තුනකට තියෙනවා. චයිල්ඩ් පොනෝග්‍රැෆි කියලා තියෙනවා, පොනෝග්‍රැෆි කියලා කියනවා. කොටස් දෙකකට කරනවා. චයිල්ඩ් පොනෝග්‍රැෆි කියන එක සම්බන්ධයෙන් නම් අපායම පිළිබඳ මෑත කාලීනව ටිකක් තියෙනවා. මොකද ඒක හේතුව පරිගණක අපරාධ කිරීමට නොදන්නා පුරවැසියන් විසින් කරන නිසා පහසුයි අපේ අයට. ෆෝන් එක ඒ වගේම ඒ යොදා ගන්න ටූල්ස් ඉතාම ප්‍රයිමරි මට්ටමේ තියෙන නිසා අපේ නිලධාරීන්ට පහසු වෙලා තියෙනවා වුන් අපායන්. ඉතින් නමුත් අපේ අන්තර්ජාලය හරහා ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ ළමයි අඩු වයස් ළමයි විකිනෙන වෙබ් අඩවි වලට ගියාට ඒ කරන අය කවුද කියලා හඳුනා ගන්න බෑ. මම අර කියපු විදිහට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මොකද කෘත්‍රිම බුද්ධිය මගින් තමයි එවැනි වෙබ්සයිට් විදේශ රටවල් වල ඉඳගෙන හසුරුවන්නේ. ඉතින් අපිට එක්තරා තැනකට ගියපුවාම එතනින් උඹට යන්න බෑ. මනි ලොන්ඩරින් උනත් එහෙමයි. ඩ්‍රග්ස් ස්මග්ලින් උනත් එහෙමයි. නමුත් ඉතින් අපි කොතනකින් හරි පටන් ගන්න ඕන නිසා 2050 ටිකලාට පස්සේ අපි තුල තියෙන මේ කෙටි කාලීන දියුණුව මම හිතනවා ප්‍රමාණවත් අපේ තරුණ නිලධාරීන් තරුණ අය ප්‍රවේශයන් වුන් වෙලා ඉගෙන ඇවිල්ලා ඉදිරියේදී ඉහළ මට්ටමකට යයි කියලා මම විශ්වාස කරනවා. ආචාර්යතුමනි මේ අපිට chat box එකට එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔව්. සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා අපැවැනි රටකට දත්ත ආරක්ෂණ පනතක් තිබීම කෙතරම් වැදගත්ද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඔව් දැන් අපේ දත්ත ආරක්ෂක පනතක් තියෙනවා. ඒ පනත අපේ පරිගණක ආඥා පනතට ඇටච් කරලා. ඒ කියන්නේ දැන් පරිගණක අපරාධයෙන් කියලා තියෙන සමහර කාරණා සංග්‍රහයෙන් සහ වෙනත් පනත් වලින් ප්‍රයෝජනෙට ගන්න කියලා. ඉතින් ඒ අනුව අපේ දත්ත ආරක්ෂා කිරීම පිළිබඳ පනත තියෙනවා. නමුත් මේ පනත තුලින් සායරෙන් අපේ තියෙනවා තවත් පනතක් මේ නඩු තීන්දුව කිහිපයක් එහෙම. ගොඩක් ওই පැත්ත ගැන නීතිඥවරු මම හිතන්නේ නඩු කිහිපයක් එහෙම පෞද්ගලික කාලවල වල දාලා තිබුණා. නමුත් එතන යම් කිසි ගැටීමක් තියෙනවා. අපේ මොකද පනත පරිගණක අපරාධ පිළිබඳ පනත මීට වඩා පැහැදිලි වෙන්න ඕන. මීට වඩා මේ ශ්‍රේෂ්ඨ මායිම් පැහැදිලි කරලා දෙන්න. ඒ කිරීමත් එක්ක නැත්නම් අවශ්‍ය අනවශ්‍ය සියල්ලක් ඔය දත්ත ආරක්ෂා කිරීම යටතට ගැනිලා සාමාන්‍ය සිවිල් ජන ජීවිතයේ තොරතුරු සම්බන්ධයෙන් ව්‍යාකූල බවක් ඇති වෙනවා. සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර් අර තියෙනව නේද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කියලා සංසදයක්. එතකොට සර් ඒක මේ රජය විසින් කරගෙන යන එකක්ද නැත්නම් පෞද්ගලික එකක්ද? එතකොට ඒ ආයතනය මොකද්ද පොදුවේ මොනවාද ඒ ආයතන හරහා සිදුවෙන්නේ සර්? සම්මානීයට විදුලි නියාමන කමිෂන් සභාව සහ ඒගොල්ලන් රජයට සම්බන්ධයි නේ. බණ්ඩාරනායක සංස්කරණ ශාලාවේ මෙහා පැත්තේ පිටවල තියෙනවා. ඒගොල්ලෝ දැනෙන දැනුවත් කිරීමක් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුවට එම උදව් කරනවා. පරිගණක අපරාධ සම්බන්ධ. එසේනම් අප දැන් එළඹෙන්නේ මෙම කාර්යය අවසානයේ සනිටුහන් කිරීමටයි. ඊට ප්‍රථමව අද දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරනු ලැබූ පරිගණක අපරාධ පිළිබඳ හැඳින්වීමක් මෙයින් සිදු කරන ලද මාසික ප්‍රසිද්ධ දේශනය සඳහා අපගේ ආරාධනය පිළිගෙන අප හා සම්බන්ධ වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ
අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යනාංශ ප්‍රධාන ආචාර්ය සුනිල් රාජනීති මහතාට අපගේ ගෞරවනීය ස්තුතිය මෙහිදී පිරිනමනු ලබනවා. ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතාටත් මෙහිදී අපගේ කෘතඥතාවය පිරිනැමෙනවා. අවසාන වශයෙන් මෙම මහඟු කාර්යය සඳහා සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටත් අපගේ ස්තුතිය ගෞරවනීය ස්තුතිය මෙහිදී පිරිනමනු ලබනවා. මෙවැනිම වටිනා දේශනාවකින් යලිත් ඊළඟ මාසයේදී හමු වීමේ බලාපොරොත්තු ඇතුව දැනට අපි සමුගන්නවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. අයබෝවන්.